नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वीरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वीरमणि सिक्खापदं समादयामि संपत्फलाता वीरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वीरमणि सिक्खापदं समादयामि පින්වත්නි අප සුගිය දිනෙහි අවසාන කලේ ප්‍රඥාව පිළිබඳව විස්තරයක් කරලා. අභිධර්මයේදී අප ඉගෙන ගන්නා චෛතසික ධර්ම 52ක් තිබෙනවා. අපි මේ 52 පිළිබඳ වූ විස්තරයක් සංක්ෂේපයෙන් කරලා අවසන්. මේ දිනතුන්ට මතක ඇති ඒ පටන් ගත්තේ අපි පස්ස කියන චෛතසිකය. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාර කියන චෛතසික හත සබ්බචිත්ත සාධාරණ චෛතසික හත හැටියට අප ඉගෙන ගත්තා. ඒවා හැම සිත්වලම ලැබෙන චෛතසික බැවින් ඒවාට නම වැඩි තිබෙන්නේ නම දී තිබෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික. සියලුම සිත්වලට සාධාරණ වන චෛතසික හත කියන තේරුම. එකද සිතක්වත් මේ චෛතසික හත අතුරෙන් එකද චෛතසිකයක් වත් අඩුව උපදින්නේ නැහැ. හැම සිතකම මේ හතම ලැබෙනවා ඒකාකාරවම. ඒ නිසා ඒවාට සබ්බචිත්ත සාධාරණ චෛතසිකයි කියනවා. ඊළඟට විතක්ක විචාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද කියන චෛතසික හයක් ගැන අප දැනගත්තා. ඒ හයට ප්‍රකීර්ණක චෛතසිකය කියලායි නම දී තිබෙන්නේ. ඒ පාලි වචනය පකින්නක චෛතසික කියන්නේ. ඒ ප්‍රකීර්ණකයයි කියා ඒවාට නම් කලේ අර සබ්බචිත්ත සාධාරණ චෛතසිකෙන් හැම සිතකම මේ චෛතසික හයම නොලැබී බොහෝ සිත්වල විසිර පැවැත්මක්. ඒ කියන්නේ සමහර සිත්වල මේ හයම ලැබෙනවා. සමහර සිත්වල ඊට වඩා අඩු ගණනක් ලැබෙනවා. සමහර සිත්වල මේවා එකක්වත් ලැබෙන්නේ. එහෙම ස්වභාවයක් මේ චෛතසික හය පිළිබඳව තිබෙනවා. ඒ නිසායි ඒවාට මේ නම දී තිබෙන්නේ. ඊට ප්‍රකීර්ණක කියන එකේ තියෙනවා මිශ්‍ර කියන තීරම. ඒකවල මේ ප්‍රකීර්ණක චෛතසික හය සියලුම සිත්වල යෙදෙන්නේ නැහැ. බොහෝ සිත්වල යෙදෙනවා. නමුත් ඒ හයම ඒ හැම සිත්වලම යෙදෙනවත් නෙවෙයි. සමහර සිත්වල මේ චෛතසික හයම යෙදෙනවා. සමහර සිත්වල පහක් යෙදෙනවා. සමහර සිත්වල තුනක් යෙදෙනවා. හතරක් යෙදෙනවා. ඒ විදිහට අඩු වැඩි යෙදෙන්නේ. එබැවින් මේ වාතේ නම දී තිබෙන්නේ ඒ දෙකම ඒ චෛතසික දෙකොටසම එකතු කරලා එක නමක් දක්වනවා අඤ්ඤ සමාන චෛතසිකය. ඒ අඤ්ඤ සමාන කියන මේ වචනයේදී තිබෙන්නේ මේ චෛතසික 13 සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ක් ප්‍රකීර්ණක චෛතසික 6ක් කියන මේ 13
කුසල් වලත් යෙදෙනවා අකුසල් වලත් යෙදෙනවා ප්‍රකීර්ණකේ මේ අව්‍යාකෘතේ කියන අව්‍යාකෘත කියන ඒ සිත් වලත් යෙදෙනවා. ඒකට කුසල් වල යෙදෙන විට මේ චෛතසික ඒ සබ්බචිත්ත සාධාරණ වේවා ප්‍රකීර්ණක චෛතසික වේවා කුසල් සමග යෙදෙන විට මේ චෛතසිකත් කුසල් වෙනවා. ඒවායේ එතන බවත්නේ කුසල බවක් එතෙන්දී ඒ අවස්ථාවේදී. ඒ වගේම මේ චෛතසික 13 අකුසල් සිත් වල යෙදෙන. ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත්, මෝහ මූල සිත් කියන මේවායේදී මේ චෛතසික 13 හෝ 13 අතුරෙන් යම් කිසිවක් හෝ යෙදෙන විට ඒ අවස්ථාවේදී මේ චෛතසිකත් අකුසල් වෙනවා. ඒකට අකුසල් සිත් වල යෙදෙන විට අකුසල්. කුසල් සිත් වල යෙදෙන විට කුසල්. ඒ කුසල් අකුසල් කියන මේ සිත් දෙකොටස පමණක් නෙවෙයි පිරෙන්නේ. තව තිබෙන බව අප දන්නවා. විපාක සිත්ය, ක්‍රියා සිත්ය කියන තවත් ಜಾති දෙකක් තිබෙනවා සිත්වල. ඒ විපාක සිත්වලත් මේ චෛතසික යෙදෙනවා. ක්‍රියා සිත්වලත් මේ චෛතසික යෙදෙනවා. විපාක සිත්වල යෙදෙන විට ඒවායේ විපාක ස්වභාවය තිබෙනවා. ද විපාක සිත්වල විසින් අනිත් සිත්වලට වඩා විශේෂයෙන් දැනගත හැකි වන්නේ ඒවායේ තිබෙන ස්වභාවය වන්නේ අනුත්සාහික සාන්ත බව කියන එක. විපාක සිත්වල වීර්යය යෙදෙතා. සමහර සිත් තිබෙනවා විපාක සිත් ඒවායේ වීර්යය යෙදෙනවා. නමුත් ඒ වීර්යය කුසල් සිත්වල අකුසල් සිත්වල ලැබෙන වීර්යය වමෙන් බලවත් එකක් නෙවෙයි. දැන් විපාක සිත් අතුරෙන් ලෝකෝත්තර විපාක කියන ඒ ඵල සිත් හතර හැර අනිත් විපාක සිත් ජවන කියන කෘත්‍යය සිදු කරන්නේ නැහැ. අපි ඒවා ඉදිරියටයි ඉගෙන ගන්නෙ. ඒ කෘත්‍යය සිදු කිරීමකුත් ඒ සිත්වල නැහැ. ඒ නිසා ඒවායේ තිබෙන්නේ සාන්ත බවක්. සාන්ත බවක් කියන්නේ අර ක්‍රියාත්මක බව, ක්‍රියා කරන බව කියන මෙහි තිබෙනවා එක්තරා විදිහක කලබල බව. අර බලවත්කම හේතු කොටගෙන එහි තිබෙන ශක්තියේ තිබෙන බලවත්කම නිසා ඒ සාන්ත භාවය විපාක සිත්වල මෙන් පවත්නේ නැහැ. ඒ නිසා විපාක සිත් අනිත් සිත් වලින් වෙන්කර දැන ගැනීමට කියනවා ඒවායේ තිබෙන්නේ අනුත්සාහික බවක් හා සාන්ත බවක් විපාක සිත්. දැන් ඒවා අප වැඩි දුරටත් ඉගෙන ගන්නවා මේ විපාක ප්‍රත්‍යය කියන විට. අභිධර්මයේ ප්‍රත්‍යය පිළිබඳ කතාවේදී එනවා විපාක ප්‍රත්‍යය. ඉතින් විපාක ප්‍රත්‍යය කියන්නේ විපාක භාවයෙන් කරන උපකාරය. ඒ උපකාරය කෙබඳුද කියන එක දැන ගැනීමට ඒ අනුත්සාහික සාන්ත බව කියන මේ පිළිබඳව ඒ අවස්ථාවේදී අපට දැනගන්නට ලැබෙනවා. දැන් මේ තින්දි දැනගත යුතු තිබෙන්නේ අඤ්ඤ සමාන චෛතසික කුසල සමග යෙදෙන විට කුසල ස්වභාවය ගන්නා චෛතසික 13. එවිට ඒවාද කුසල. අභිධර්ම මාතෘකාව ආරම්භ වන්නේ කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා කියන ඒ ත්‍රිටිය. කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා. කුසල් කියන මේ ස්වභාවය ඇති ධර්මයෝ තිබෙනවා. ඒවා එක විස්තර කරන්නේ කුසල නිර්වද්‍ය වූද සැප විපාක ගෙන දෙන්නා වූද ධම්මා සත්ව නොවන පුද්ගල නොවන ස්වභාවයෝ ඇත්තාහට. එයින් කීවේ නිර්වද්‍ය. නිර්වද්‍ය කියන්නේ වැරදි නැහැ. ඒ වැරදි එතකොට නරක නැහැ කියන්නේ. වැරද්දක් කරන්නේ නැහැ. නිර්වද්‍ය වූ. සැප විපාක ගෙන දෙන්නා වූ. ඒ කියන්නේ ඒ ගෙන දෙන විපාකයක් වෙතොත් ඒ විපාකය සැප විපාක. අනේම සුඛ විපාක ගෙන දෙන්නා වූ ද ස්වභාවය ස්වභාව ධර්මය. සත්වය නෙවෙයි පුද්ගලය නෙවෙයි ස්වභාව ධර්ම. මොනවාද මේ චිත්තචෛතසික. ඒ ස්වභාව ධර්මය ඇත්තාහ. ඉතින් ඒවා මොනවද කියලා තව මතු කර ගන්නා විට
ඒවාට කියනවා අභිධේයාර්ථ දැක්වීම නැත්නම් ස්වરૂපාර්ථ දැක්වීම එහෙම නැත්නම් අභිධර්මාර්ථ දැක්වීම කියලා. ඒවා උදුරා දක්වන විට කියන්නේ කුසල් සිත් 21ක් ඒ සමග යෙදෙන චෛතසික 38ක් තමා කුසල ධර්මෝ කියන්නේ කුසල ධම්මා. ඒ කුසල ධම්මා කියන ඒ පදයට ඇතුළත් වන අන්තර්ගත කරන ස්වરૂපාර්ථ වශයෙන් දක්වන ධර්ම නැත්නම් අභිධේයාර්ථ එහෙම නැත්නම් පරමාර්ථ වශයෙන් උදුරා දක්වන්නේ කුසල් සිත් 21ක් ඒ සමග යෙදෙන චෛතසික 38ක්. ඒ කුසල් සිත් 21යි ඒ සමග යෙදෙන චෛතසික 38යි කුසල ධම්මා. කුසල ධර්ම. දැන් එතෙන්දී අපට ඕන කරන්නේ දැනගන්නට මේ අවස්ථාවේදී ඒ චෛතසික 38 මොනවද? ඒ චෛතසික 38 අප ඉගෙන ගත්ත චෛතසික 52 අතුරෙන් 38ක්. මුලදීම කී චෛතසික 13 අඤ්ඤ සමාන චෛතසික 13. පස්සාදී චෛතසික 7 සබ්බචිත්ත සාධාරණ වශයෙන් විතර්කාදී චෛතසික 6 ප්‍රකීර්ණක චෛතසික වශයෙන්. මේ දෙකොටසම එකතු වුණාම අඤ්ඤ සමානයි කියලා කීවේ ඒ 13ක්. शोभन चैतसिक 25. අපි අන්තිමට ඉගෙන ගත්තේ शोभन चैतසික. පටන් ගත්තේ සද්ධාවෙන්. සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස තත්‍ර මජ්ජත්තතා කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය ලෞතා චිත්ත ලෞතා කාය මුදිතා චිත්ත මුදිතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාදුඤ්ඤතා චිත්ත පාදුඤ්ඤතා කාය ජුකතා චිත්ත ජුකතා කියන ඒ शोभन සාධාරණ චෛතසික 19ක්. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන විරති චෛතසික 3ක්. කරුණා මුදිතා යම්ෙන් දැක් වූ ඒවට කිව්වේ මොනයි කියලා අප්‍රමාඤ්ඤා චෛතසික අප්‍රමාණ්‍ය චෛතසික. ඒවට කියනවා අප්‍රමාඤ්ඤා කියලා පාලි වචන. ඒ චෛතසික දෙකක් අන්තිමටම කී ප්‍රඥා චෛතසිකය. ප්‍රඥා චෛතසික. කොම 25යි. ඒ 25 शोभन චෛතසික. 19ක් शोभन සාධාරණයි. අනිත් අය එහෙම शोभन සාධාරණ නෙවෙයි. විරති චෛතසික 3ක්, කරුණා මුදිතා කියන අප්‍රමාණ්‍ය චෛතසික 2ක්, ප්‍රඥාව. ඒ 25. අනේ 25යි අර කලින් කී 13යි. අන්‍ය සමාන 13යි කියන ඒ චෛතසික කොටස් දෙක එකතු වුණාමයි 38 ලබන. ඒ 38 කුසල් සිත් වල ලැබෙනවා. හැම කුසල් සිත් වලම ඒ 38ම ලැබෙනව නෙවෙයි. ඒ අපි වෙන් කර දැක්වූ කුසල් සිත් වල කුසල් සිත් කීවේ 21නේ. ඒ 21 ලැබෙන චෛතසික සියල්ලම පිළිකලොත් මේ 38යි. ඒ නිසා කුසල ධම්මා කීවේ කුසල් සිත් 21ක් ඒ සමග ලැබෙන චෛතසික 38ක්. චෛතසික. එතකොට ඒ චෛතසික 38ට මේ අඤ්ඤ සමාන චෛතසිකත් ඇතුළත්. එයින් පෙනෙනවා ඒ අඤ්ඤ සමාන චෛතසික කුසල් සමග යෙදෙන විට කුසල්. ඒකයි තේරුම් ගන්න. කුසල් සමග යෙදෙන විට කුසල්. ඊළඟට ඒ ත්‍රිකේහිම එනවා අකුසල ධම්මා. අකුසල ධම්මා කියන්නේ සාවද්‍ය වූද. සාවද්‍ය කියන්නේ වැරදි සහිතයි. සාවද්‍ය වූද අනිෂ්ට විපාක ගෙන දෙන්නා වූද. ඉෂ්ට විපාක නෙවෙයි, සැප විපාක නෙවෙයි. නරක විපාක, අනිෂ්ට විපාක ගෙන දෙන්නා වූද ධම්මා සත්ව නොවන, පුද්ගල නොවන ස්වභාවයෝ. ඉතින් අධ්‍යාහාර කරනවා ඒක සමුනවා ගන්නවා ක්‍රියාවක් සම්පි කියලා. සම්පි කියන්නේ විද්‍යමාන වෙති. දෙකීවේ සාවද්‍ය වූ අනිෂ්ට විපාක ගෙන දෙන්නා වූ සත්ව නොවන, පුද්ගල නොවන ස්වභාවයෝ ඇත්තාහ. ඒකයි අකුසල ධම්මා. ඒ මොනවාද කියලා ඊළඟට පෙන්නනවා. ඒ අකුසල ධම්මා යන මේ පදයාගේ ස්වરૂපාර්ථ නැත්නම් අවිධේයාර්ථ නාම. අකුසල් සිත් 12ක් ඒ සමග යෙදෙන චෛතසික 27ක් වේග. අකුසල් සිත් 12ක් ඒ සමග යෙදෙන චෛතසික 27ක්. දැන් කුසල් සිත්
21ත් ඒ සමග යෙදෙන චෛතසික 38ක් කියන තැනදී අපි ගත්තේ චෛතසික වලට අඤ්ඤ සමාන චෛතසික 13ක් සෝබන චෛතසික 25ක්. මේ දෙකේ කොටස එකතු වෙලයි 38යි. දැන් මෙතන අකුසල ධම්මා කියන ඒ පදයට ස්වરૂපාර්ථ වශයෙන් ලැබෙන්නේ අකුසල් සිත් 12ක්. ඒ සමග යෙදෙන චෛතසික 27ක්. දැන් මේ 27 කොහොමද ගන්නෙ? අඤ්ඤ සමාන චෛතසික 13. කුසල් වලදී ගත්තා වගේම මෙතෙන්දීත් අඤ්ඤ සමාන චෛතසික 13 ගන්නවා. අඤ්ඤ සමාන චෛතසික 13ක් අකුසල චෛතසික 14ක්. අකුසල චෛතසික. එතකොට අඤ්ඤ සමාන චෛතසික 13 අකුසල චෛතසිකත් සමග යෙදෙන විට අකුසල් සිත් වල ඒ අඤ්ඤ සමානයෝද අකුසල් වෙනවා. දැන් කුසල් සමග යෙදෙන විට ඒවා කුසල් වූ අතර අකුසල් සමග යෙදෙන විට ඒවාද අකුසල් වෙනවා. ඒකයි අකුසල ධම්මා කියන තැනදී අකුසල චෛතසික වශයෙන් ඒ කියන්නේ අකුසල ධම්මා කියන පදයට ඇතුළත් කොට උදුරා දක්වන චෛතසික 27න් 13ක්ම අන්‍ය සමාන චෛතසික 13. ඉතිරි ඒවා 14 තමයි අකුසල චෛතසික. නමුත් මේ අකුසල චෛතසිකයි ඒ අන්‍ය සමාන චෛතසික 13යි කියන ඒ දෙකොටසම අකුසල් සිත්වල යෙදෙන විට අකුසල්මයි. ඒ නිසා ඒවා අකුසල් සිත්වලත් යෙදෙනවා. එතකොට ඒවා අකුසල්. ඒකයි අන්‍ය සමාන කිව්වේ. එතකොට කුසලයන්ට අන්‍ය වූ අකුසලයන්ට සමාන වන බැවින් අන්‍ය සමාන වන අතර අකුසලයන්ට අන්‍ය වූ කුසලයන්ට සමාන වන බැවින් අන්‍ය සමාන වෙනවා. තේරෙනවනේ අන්‍යයි කියන්නේ ඒකේ අපිට තේරෙන වචනය තමයි අනුන් කියන එක. අනුන්ට සමානයි කියන එක. අනුන් වන්නේ කුසල් වලට අනුන් වන්නේ අකුසල්. අකුසල් වලට අනුන් වන්නේ කුසල්. සමාන. දැන් ඒ ભેදේ විතරක් නෙවෙයි මෙතෙන්දි දැනගත යුත්තේ. මේවා ලැබෙනවා ඒ අඤ්ඤ සමාන චෛතසික අව්‍යාකෘත ධර්මවල අව්‍යාකතා ධම්මා කියන ඒ පදයට ඇතුළත් වන සිත් සමගත් යෙදෙනවා. අව්‍යාකතා ධම්මා කියන එක අභිධර්මයේදී මේ විදිහට කුසල් සිත් හා ඒ සමග යෙදෙන චෛතසික අකුසල් සිත් සහ ඒ සමග යෙදෙන චෛතසික වශයෙන් බොහොම ටිකයි ගත්තේ. එහෙම නෙවෙයි. මේ අව්‍යාකතා ධම්මා කියන එකට ඊට වඩා ලොකු ධර්ම ඊට වඩා පළල් ධර්ම කොටසක් ඇතුළත් වෙනවා. මොනවද ඒ? දැන් මේ ಜಾති දෙකයි මෙතෙන්දී අපි කතා කරේ. ಜಾති දෙකක් ගැන. සිත් ಜಾති දෙකයි තිබුණේ. මොනවද? කුසල් අකුසල්. තව සිත්වල ಜಾති දෙකක් තිබෙනවා. ඒවා තමයි විපාක ක්‍රියා. විපාක සිත්ය ක්‍රියා සිත්ය. අපි ඒවත් දැනගෙන තිබෙනවා. විපාක සිත් කීයක් කියලාද? 36ක් කියලා. විපාක සිත් 36යි. ක්‍රියා සිත්ද 20ක් තිබෙනවා. ක්‍රියා සිත් 20යි. එතකොට විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි කියවම ඒ සිත් එකතු වුණාම කීයද? 56ක්. 56ක්. ඒ 56ම සිත් 56ම අව්‍යාකතා ධම්මා කියන ඒ පදයට ඇතුළත්ව. ඒ පදයෙන් ගැනෙන ස්වરૂපාර්ථ නැත්නම් අභිධේයාර්ථ අභිධර්මාර්ථ වේ නම් අන්න ඒ අභිධර්මාර්ථයන්ට ඇතුළත් වෙනවා. ඒ විපාක සිත් 36ත් ක්‍රියා සිත් 20ක්. එතකොට ඒවා තනිව නෙවෙයිනේ. ඒවත් උපදින්නේ තවත් චෛතසිකත් එක්කනේ. සිත් උපදින්නේ නැහැනේ තනිවම. ඒ වගේම චෛතසික උපදින්නේ නැහැනේ සිත් සමග නොවි වෙනම. ඒවත් මේ සිත්වල උපදිනවා. එතකොට මේ විපාක සිත්වලන් ඒ අන්‍ය සමාන චෛතසික උපදිනවා. ක්‍රියා සිත්වලත් ඒ අන්‍ය සමාන චෛතසික උපදිනවා. අපි මේ පින්නතුන්ට ලේසි වන්නට ඕනනම් කියත හැකි. අප ඉගෙන ගත්ත ක්‍රියා සිත් අතර හා විපාක සිත් අතර අපිට හොඳට තේරුම් ගන්නට පුළුවන් බොහොම පැහැදිලි විපාක සිත් හා ක්‍රියා සිත් වන්නේ කාම සෝබනෙහි ලැබෙන මහා විපාක මහා ක්‍රියා කියන තවද නාමයකින් දැක්වෙන ඒ සිත් 10. දැන් මහා විපාක සිත්යේ කීවේ මහා කුසල් සිත් වශයෙන් දැක් වූ ඒ සිත්වල සහේතුක විපාක. ඒවා තමයි මහා විපාක කියලා කියන්නේ. සහේතුක
කාමාවචර විපාක සිත් 8. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාක සිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික විපාක සිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංඛාරික විපාක සිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත සසංඛාරික විපාක සිත, උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාක සිත, උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික විපාක සිත, උපේක්ෂා සහගත ඥාන විප්පයුක්ත අසංඛාරික විපාක සිත, උපේක්ෂා සහගත ඥාන විප්පයුක්ත සසංඛාරික විපාක සිත. අනේ එහෙම සහේතුක විපාක පිළිබඳව අපි දැනගන්න. අනේ සහේතුක විපාක, ඒ සහේතුක විපාක වල මේ අඤ්ඤ සමාන චෛතසික ලැබෙනවා. අඤ්ඤ සමාන ඒ මුල් සිතේ නැත්නම් ඒ අපි ගන්නමු සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාක සිත. ඒ විපාක සිත වීම නිසා මේ අඤ්ඤ සමානයන්ගෙන් කිසිදු චෛතසිකයක් එහි අඩු වෙන්නේ නැහැ. විපාක වීම නිසා අඤ්ඤ සමාන චෛතසික 13ම ලැබෙනවා. අඤ්ඤ සමාන චෛතසික 13. පස්සාදී චෛතසික 7 සබ්බචිත්ත සාධාරණ, විතර්කයේ ලැබෙනවා, විචාරයේ ලැබෙනවා, අදිමෝක්ෂය ලැබෙනවා, විරිය, පීති, ඡන්ද. ඒ 6ම ලැබෙනවා. ඒ නිසා 13ම ලැබෙනවා. අඤ්ඤ සමාන 13ම ලැබෙනවා. ඒ සිතේ අඩුවන්නේ මේ විපාක සිතක් බැවින් අර විරති චෛතසික 3. විරති කියලා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා ඉගෙන ගන්න. අන්න ඒ විරති චෛතසික ඒ විපාක සිතේ ලැබෙන්නේ නැහැ. එනකොට මේ විපාක සිත ජවන කෘත්‍යයෙන් උපදින්නේ නැහැ. ජවන් කියන්නේ ඒ කුසල් වශයෙන් කුසල් වගේ නෙවෙයි. කුසලයක විපාකයක්. අර අකුසලයෙන් වැළකීමේදී ඇතිවන්නා වූ විරති චෛතසික ඒ සිතෙහි ලැබෙන්නේ නැහැ. ඒ නිසා විරතියෙහි යෙදෙන්නේ නැති චෛතසික 3ක්. විරති චෛතසික 3. කරුණා මුදිතා කියන ඒ දෙකත් යෙදෙන්නේ නැහැ ඒ විපාක සිත. කරුණා මුදිතා යෙදෙන්නේ ඒ කුසල් සිත්වල යෙදෙන. අපට ලැබෙන කුසල කාමාවචර නම් කුසල් සිත්වල. රූපාවචර වලදී නම් විපාක සිත්වලත් යෙදෙනවා. කරුණා මුදිතා. කරුණා මුදිතා අපට එන්නේ යෙදෙන්නේ. අපි ඒවා ඉගෙන ගන්නවා ඉදිරියේදී. දැන් ඒ නිසා මේ සිතේ ලැබෙන يعني විපාක සිත්වල ලැබෙන චෛතසිකයන්ට මේ අඤ්ඤ සමාන චෛතසිකත් ඇතුළත්. එතකොට අඤ්ඤ සමාන චෛතසික විපාක සිත්වල ලැබෙන විට ඒවාට කුසල් කියන්නත් බෑ, ඒවාට අකුසල් කියන්නත් බෑ. ඒවා කුසලුත් නෙවෙයි, අකුසලුත් නෙවෙයි. කුසලුත් නෙවෙයි, කුසල් වන්නට නම් කුසල් සිත් වෙන්නට ඕනේ. අකුසල් වන්නට නම් අකුසල් සිත් වෙන්නට ඕනේ. දැන් මෙතන මේ කුසල් අකුසල් නෙවේ, ඒ කුසල් අකුසල් කියන දෙවර්ගයේම දෙජාතියේම විපාක. ඒ නිසා ඒ අවස්ථාවේදී ඒ අන්‍ය සමාන චෛතසිකවල තිබෙන්නේ කුසල ස්වභාවයක් හෝ අකුසල ස්වභාවයක් නෙවෙයි, විපාක ස්වභාවයක්. විපාක ස්වභාවය. අන්න එහෙම තේරුම් ගන්න. ඊළඟට ක්‍රියාසිත වලත් යදෙනවා. අපි ගනිමු අපි මේ සඳහන් කළ ඒ සිත්වලටම අතුලත් කොට දක්වන ඒ කොටසෙහිම අතුලත් කොට දක්වන ක්‍රියාසිත තිබෙනවානේ. රහතන් වහන්සේට පමණක් උපදින සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික ක්‍රියාසිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික ක්‍රියාසිත, උපේක්ෂා සහගත සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංඛාරික ක්‍රියාසිත, උපේක්ෂා සහගත ඥාන සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත සසංඛාරික ක්‍රියාසිත. එහෙම එනවනේ. ඊළඟට උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික ක්‍රියාසිත, උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික ක්‍රියාසිත, උපේක්ෂා සහගත ඥාන විප්පයුක්ත අසංඛාරික ක්‍රියාසිත, උපේක්ෂා සහගත ඥාන විප්පයුක්ත සසංඛාරික ක්‍රියාසිත. දැන් එතන ක්‍රියාසිතයි කියලා ගත්තා. මුලදී කුසල්සිත, ඊළඟට විපාකසිත, ඊළඟට ක්‍රියාසිත. ක්‍රියාසිතෙන් මොනවාද කරන්නේ? කුසල්සිතෙන් නම් අප දන්නවා කුසල්සිත උපදිනකොට
ඒ කුසලයට විරුද්ධ වූ අකුසල ධර්ම දුරු කරනවා. ඒකයි එහි කෘත්‍යය. අකුසල් දුරු කරනවා. අලෝභය නිසා ලෝභය දුරු කරනවා. අද්වේෂය නිසා ද්වේෂය දුරු කරනවා. අමෝහය නිසා මෝහය දුරු කරනවා. ඕ විදිහට ඒ සිත උපදිනකොට ඒ සිතට ප්‍රතිවිරුද්ධ අකුසල ධර්ම හා ඒ චෛතසිකයන්ට ප්‍රතිවිරුද්ධ අකුසල චෛතසික ඒ සිතෙහි උපදින්නේ නැහැ. ඒ විට ලැබෙන්නේ නැහැ. ඒවා දුරු වී පවතී. මේ කුසලයෙන් ඒවා දුරු කරන. ඒ නිසා කුසල් සිත ඇතිවීමේදී අකුසලයන් දුරු කොට තැබීම කරන ජවන ක්‍රියාවක් ජවනයක් වශයෙන් එක ලැබෙන්නේ. ඉතින් ඒකට අනාගතයෙහි විපාකයක් උපදවන. ඊට අනතුරුම නෙවෙයි. ඊට පසුව එවේලේම නෙවෙයි. අපි දන්නවානේ නහි පාපං කතං කම්මං සජ්ජු khīරං වුච්චති දහන්තං බාල මන් වේති භස්මච්ඡන්නෝව පාවකෝ කියන ඒ තේරුම ඇදී අකුසල ගැනයි කියවේ. ඒ වගේම තමයි කුසල් ගැන. ඒවා එවේලේම විපාක දෙන්නේ නැහැ. යම් කිසි අවස්ථාවකදී ඒ සුදුසු කල්හි ඊට විපාකය ලැබෙනවා. බොහෝ කලාතුරකින් ඇතැම් විටක මේ ජීවිතයේදී අනාගත භවයන් හිමිනම් එහෙම ඒ භවෝත්පත්තියක් ලැබුවොත් ඒවායේ විපාක ලැබෙනවා. එතකොට එහෙම විපාක උපදවන බව ශක්තිය ඒ කුසල් සිතේ තිබෙන. ඒ නිසා ඒ කුසලයට අපි කියනවා කුසල කර්මය කියලා. ඒ නිසානේ කර්මය කියන්නේ ඒ කර්මයේ කීවේ කර්මයෙන් විපාකයක් උපදවන බැ. කර්මය නිසා විපාකයක් ලැබෙනවා. එහෙම තත්ත්වයක්. ඊළඟට ක්‍රියාසිත ගත්තා. කුසල් සිතත් එහෙමයි අකුසල් සිතෙත් එහෙම. අකුසල් සිත ඒකත් ජවන කෘත්‍යයන් සිදු කරන්නේ කුසලයට ඉඩක් නොදී යම් වැරදි ක්‍රියාවක් වැරදි දෙයක් කරන්න. ඒ කිරීම හේතු කොටගෙන Taman රැස් කරනවා කර්මයක්. ඒ තමයි අකුසල කර්මය. ඒකෙන් අනාගතයේදී ඒක අනිෂ්ට විපාක උපදවනවායි කියන්නේ. අනිෂ්ට විපාකයක් නරක විපාකයක් එයින් උපදවනවා. ඒ නිසා ඒක අකුසල් කියලා වෙනවා. දැන් විපාකයේ කියේ කුසල් අකුසල් දෙකේ ඵලය වශයෙන් ඒ නිසා ලැබෙන ප්‍රතිඵල වශයෙන් ලැබෙන දෙයක් ඒක. ඒක අනාගතයේදී ඊට අනුතුරුව ලැබෙන දෙයක් විපාක කියන්නේ. ක්‍රියා කියන්නේ කුසලුත් නොවන අකුසලුත් නොවන විපාකත් නොවන සිත් කොටස. ක්‍රියාසිත කියන්නේ. ඒවා කුසලුත් නෙවෙයි, ඒවා අකුසලුත් නෙවෙයි, ඒවා විපාකත්. ඒවාට ක්‍රියා කියලා කියනවා. දැන් ක්‍රියා කියන විට මොනවද මෙතන කෙරෙන ක්‍රියා? දැන් රාතන් වහන්සේ පිළිබඳවනේ මේ සිත් දක්වා තිබෙන්නේ. අපටත් උපදනා ක්‍රියා සිත් දෙකක් තිබෙනවා. අපි ඒක ඉගෙන ගන්න තිබෙනවා. පංචද්වාරා වජ්ජන සිත හා මනෝද්වාරා වජ්ජන සිත. ඒ දෙකට අයත් කෘත්‍යයන් අපි යම්තමින් තේරුම්ගෙන තිබෙනවා. අපි කෘත්‍ය සංග්‍රහයේදී ඒවා වැඩි දුරටත් ඉගෙන ගන්නවා. ආවර්ජන කෘත්‍ය කියන එක අප සාමාන්‍යයෙන් මේ පිළිබඳව දැනගෙන තිබෙන්නේ. ඒ කෘත්‍යවත් සිත් දෙක පමණයි ප්‍රතග්ජන සෝවාන් සකදාගාමි අනාගාමි කියන අයට උපදනා වූ ක්‍රියාසිත වහයි. අනිත් ක්‍රියාසිත 18ම අපි කියන්නේ ක්‍රියාසිත 20යි කියලා තිබෙන්නේ. අපි ඉගෙනගෙන තියෙනවානේ. ඒ අනිත් ක්‍රියාසිත 18ම උපදනේ රහතන් වහන්සේ. උන්වහන්සේට ලැබෙන්නේ. ඒ වාට ක්‍රියාසිතේ කියලා නම දී තිබෙන කාරණේ මා මේ පින්නතුලට කියා දී තිබෙනවා. ඇයි ඒ වාට ක්‍රියාසිත කියන්නේ? දැන් අපට මේ අවස්ථාවේදී උපදනා සිත් වලට ක්‍රියාසිත නොකියන්නේ ඇයි කියලා අපි අහුවොත් ඒකට මොකක්ද දෙන පිළිතුර? අප දැන් ක්‍රියාවක් සිදු කරන්නේ. මා මේ පින්නතුලට කතා කරනවා. කතා කිරීමේ ක්‍රියාව සිදු කරමින් උපදනා සිත් කොටසකුයි මට මේ දැන් ලැබෙන්නේ. නමුත් ඒවට අපි ක්‍රියාසිත කියන්නේ නැහැ. මේ පින්වතුනුත් මා කියන දේ අසාගෙන සිටීම වශයෙන් කරන්නේද ඒක ක්‍රියාවක්. අසාගෙන සිටීමේ ඒ ක්‍රියාව කරනවා. ඒ නිසා අප දෙපිරිස කරන මේ ක්‍රියාවන් කුසල කර්ම කියලා දක්වන්නේ. අපි බණ අහනවා පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ. බණ අහනවා බණ කියනවා. බණ ඇසීමේ ක්‍රියාව බණ කීමේ ක්‍රියාව කියන මේ දෙවදෑරුම් ක්‍රියාවන් සිදු වෙනවා මේ අවස්ථාවේදී අපට උපදනා සිත් වලින්.
නමුත් මේ සිත් වලට අප කියන්නේ කුසල් සිත් කියා මිසක ක්‍රියාසිත කියලා නෙවෙයි. ක්‍රියාසිත. අපි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලය ගැනම සලකතොත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් අතර අප දන්නවා බොහෝම ප්‍රසිද්ධ ශ්‍රාවකයන් වහන්සේ හැටියට දක්වන්නට තිබෙන්නේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්‍ර මහස්තවරයන් වහන්සේ. උන්වහන්සේ සමග තවත් නොයේ කාමදුරුවරු සංවාද පවත්වලා සාකච්ඡා කරලා තියෙනවා ධර්මයේ පිළිබඳ. බණ පොතේම සඳහන් වෙනවා. මේ පින්නතුන අසා ඇති රත විනීත සූත්‍රය කියලා එකක් එනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ රත විනීත සූත්‍රය සරියුත් මහ රහතන් වහන්සේ මන්තානි පුත්ත පුන්නහාමුදුරුවන් වහන්සේ අතර ඇතිවුණු කතා බහ සාකච්ඡාව. දැන් අපි බලමු වහන්සේලා දෙදෙනා සාකච්ඡා කරනවා. සරියුත් හාමුදුරුවෝ අහනවා "අයත්නි ඔබ මේ ශාසනයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත ශාස්ත්‍රූන් වහන්සේ වෙත භ්‍රමචර්යාවෙහි හැසිරෙන්නේ සීල විසුද්ධිය සඳහාද?" ඒ අනිත් හාමුදුරුවෝ උත්තර දෙනවා "නැහැ ඇවැත්නි සීල විසුද්ධිය සඳහා නොවේ." ඊළඟට සරියුත් හාමුදුරුවෝ අහනවා "ඇවැත්නි ඔබ භාග්‍යවතුන් වහන්සේ වෙත මේ බබසර වසන්නේ චිත්ත විසුද්ධිය සඳහාද?" ඉතින් අනිත් හාමුදුරුවෝ උත්තර දෙනවා "ඇවැත්නි ඒ චිත්ත විසුද්ධිය සඳහා නොවේ." ඉතින් ඔය විදිහට අපි කියමු දැන් එතකොට දෙදෙනා වහන්සේම එකිනෙක කෙනෙකුට පසුව කතා කරා. මේ කතා කිරීම ක්‍රියාව සිදු කරමින් උපදනා වූ සිත් ඒ දෙදෙනා වහන්සේටම ඇති වුණානේ. කතා කරන්නට බෑ ඒ ජවන් සිත් උපදින්නේ නැති. ඒ උන්වහන්සේලාට උපන් ජවන් සිත් මොනවද? මොන ජවන්ද? ඒවා ක්‍රියාජ. දැන් මේ දෙදෙනා වහන්සේ ගැන අපට සලකා ගත හැකි. උන්වහන්සේලා මේ ශාසනික පිළිවෙත් පිළිබඳ වූ මේ පිළිවෙත් පිළිබඳව හොඳ හැඟීමක් එනේ. උන්වහන්සේලාට තරම් මේ අවස්ථාවේදී උපදින්නට ඇත්තේ අපිට හිතා ගන්නට පුළුවන් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාසිත. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාසිත. ප්‍රීතියෙන් යුක්තව සොම්නසින් යුක්තව මේ සංවාදෙහි යෙදෙන්නේ ශාසනික පිළිවෙත පිළිබඳව සංවාදෙහි. ඉතින් උන්වහන්සේලාට ඒ අවස්ථාවේදී උපන් සිත් ක්‍රියාසිත. දැන් අප දෙපිරිස එකතු වෙලා කරන මේ විදිහේ සාකච්ඡාවකදී අප දෙපිරිසටම කුසල් සිත් උපදිනවා. ඒ හේතු කොටගෙන අපි කුසල කර්ම රැස් කරනවා. ඒ කුසල කර්මයන්ගේ අනාගත විපාක ලැබිය හැකි බවක් තිබෙනවා. උන්වහන්සේලා මේ සිත් උපදවාගෙන ක්‍රියාවක් සිදු කරනවා. නමුත් ඒ ක්‍රියාව නිසා රැස් කරන කර්මයක් නැහැ. අනාගතෙහි විපාක ලැබෙන විදිහේ රැස් කරන කර්මයක් නැහැ. ඒ නිසා උන්වහන්සේලාට ඒ උපදනා වූ සිත් වලින් ක්‍රියාවක් පමණක් සිදු වෙනවා. කර්ම සාධනයක් වන්නේ නැහැ. එබැවින් ඒවා අනිත් සිත් වලින් වෙන්කොට දැක්වීම සඳහා ක්‍රියාසිත කියන බව පමණක් සඳහන් කරනවා. ක්‍රියාසිත. ඒ මොකද? අනිත් සිත් වලින් ක්‍රියා සිදු වෙනවා. නේ? දැන් අපත් කරන්නේ ක්‍රියාවක්. නමුත් ඒ සිත් වලට ක්‍රියාසිත කියන්නේ නැහැ. ඒවා එක්ක කුසල් සිත් නැත්නම් අකුසල් සිත්. රහතන් වහන්සේට ඇතිවන්නා වූ සිත් වලට ක්‍රියාසිත කියන්නේ එයින් කුසල් කරෙන්නෙත් නැහැ අකුසල් කරෙන්නෙත් නැහැ. කරන්නේ නැහැ. ක්‍රියාව පමණක් සිදු වෙනවා. ඒ ක්‍රියාව නම් මොන විදිහෙන් බැලුවත් ඒවා නරක ක්‍රියායි කියලා දක්වන්නට බෑ නේ. නරක ක්‍රියා කියලා දක්වන්න බෑ. අවලෝකයා සලකන හැටියට හොඳ ක්‍රියා සිදු කරන්න. නමුත් ඒ ක්‍රියා සිදු කිරීමෙන් උන්වහන්සේලා උපදවන ඇති කරගන්නා කර්මයක් නැහැ. එබැවින් ඒවාට ක්‍රියාසිත කීවේ. අන්නේ ක්‍රියාසිත වල
අප මුලදී චෛතසික පිළිබඳව කතා කරන විට දැනගත්ත ඒ අන්‍ය සමාන චෛතසික 13 උපදිනවා. දැන් අපි නිදර්ශනයට ගත්ත ඒ කාමසෝබන සිත්ම සලකතොත් කාමසෝබන සිත්ම ඒ කාමසෝබන සිත්වල එන ක්‍රියාසිත්වල පළමුවෙන් තමයි සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාසිත. අසංඛාරික. ඒ අසංඛාරික ක්‍රියාසිතේ අන්‍ය සමාන චෛතසික 13ම ලැබෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර විතක්ක ਵਿਚාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද කියන ඒ චෛතසික 13ම ලැබෙනවා. ඊළඟට උන්වහන්සේ උපදනා වූ ඒ සෝබන සිතෙහි සෝබන සාධාරණ චෛතසික 19ම තිබෙනවා. සෝබන සාධාරණ චෛතසික 19. එහෙම ඒ 19යි මේ 13යි ගත්තම කීයද? 32ක්. ඊළඟට අපි ඉගෙන ගත්ත චෛතසික වලින් විරති චෛතසික 3 සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ තුනම ඒ සිතෙහි ලැබෙන්නේ නැහැ. විරතිය උපදීන්නේ නැහැ. රාතන් වහන්සේට මොන වරදින්ද වළකින්නට තිබෙන්නේ? උන්වහන්සේ ඒ වැරදි වලින් වැළකීම සම්පූර්ණ කළා. සංඡේද විරතිය උපදවාගෙන අරහත් මාර්ග කුසල් සිතේ. ඊළඟට උන්වහන්සේට මේ විරතීන් උපදින්නේ නැහැ. ඒ විරතීන් ඒ වැළකීම් වශයෙන් උපදිනවා. උන්වහන්සේට ලැබෙන ඵලසිතේ නම් විරතිය උපදිනවා. ඒ නිර්වාණය අරමුණු කරමින් උපදනා ඵලසිතේ. මේ කාමාවචර ක්‍රියාසිතවල විරතීන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ 32යි කරුණා මුදිතා සුදුසු අවස්ථාවකදී ලැබෙනවා. ඒ කියන්නේ කරුණාව උන්වහන්සේ උපදවා ගන්න අවස්ථාවෙත් ඒ වෙලේ කරුණාවෙන් යුක්ත වූ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සංඛාරික ක්‍රියාසිතක් වන. එහෙම නැත්නම් කෙනෙකුගේ සැපතෙහිදී උන්වහන්සේ ඒ මුදිතා ගුණය ඇති කරගත් අවස්ථාවක් විතර. ඒ පිළිබඳව. ඒ වෙලේ ඇති වෙනවා මුදිතාවෙන් යුක්ත වූ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සංඛාරික ක්‍රියාසිත. ඒ දෙකම එකට උපදින්නේ නැහැනේ. අපි දන්නවනේ කරුණාවට ආරමුණු වන්නේ දුක්ඛිත සත්වයන්, මුදිතාවට ආරමුණු වන්නේ සුඛිත සත්වයන්. ඒ නිසා ඒ කරුණා මුදිතා සුදුසු පරිදි ඒ සිතෙහි ලැබෙනවා. ඒ හැමතිස්සෙම නෙවෙයි ඒ සුදුසු අවස්ථාව. ඒ සිතෙහි ලැබෙනම චෛතසිකය ඊළඟට දක්වන්නේ කුමක්ද? ප්‍රඥාව. ඥාන සංප්‍රයුක්ත සිතයි. ප්‍රඥා චෛතසික. ප්‍රඥා. දැන් මෙහිදී මට වමනා කළේ මේ පිනතුන්ට පෙන්වන්නට ඒ අන්‍ය සමාන චෛතසිකයන්ගේ තිබෙන අන්‍ය සමාන බව. ඒ අන්‍ය සමාන භාවය තමයි ඒකෙන් තේරුම් ගන්නට තිබෙන්නේ. මොකක්ද මේ අන්‍ය සමාන භාවය කියන්නේ? ඒ සිත් ලැබෙන්නේ යම් සිතකන. ඒ අනුව ඒ චෛතසිකද ඒ සිත අනුව කුසල් වීම හෝ අකුසල් වීම හෝ විපාක වීම හෝ ක්‍රියා වීම වන බව දැකීම. ඒ නිසායි ඒවාට අන්‍ය සමාන කියන නමක් දීලා තියෙනවා. අන්‍ය සමාන චෛතසික. දැන් අපට මේ අවස්ථාවේදී උපදින. අන්‍ය සමාන චෛතසික උපදිනවා අපට මේ කුසල් සිත් වලදී. එතකොට ඒවා කුසල් සිත්. අපට ඊළඟට උපදනා වූ සිත් චෛතසික වශයෙන්. ඒ විරති චෛතසික උපදින්නේ අපට විරති චෛතසික උපදින්නේ යම්කිසි වරදකින් වෙන අවස්ථාවක්. වරදකින් වෙනවා වලකින්. සතුන් මැරීමෙන් වලකින්. සොරකම් කිරීමෙන් වලකිනවා. කාම මිත්‍යාචාරයෙන් වලකිනවා. ඒ වැලකීම ප්‍රධාන වෙන අවස්ථාව තිබෙනවා. සමහර අවස්ථාවලදී ඒ වලකින්නට ඕනේ කියන හැඟීමක් ඇති වෙන අවස්ථාවක් තිබෙනවා. චේතනාව ප්‍රධාන වෙන අවස්ථාවක් තිබෙනවා. විරතිය ප්‍රධාන වෙන අවස්ථාවක්. විරතිය ප්‍රධාන වෙන අවස්ථාවලදී තමයි විශේෂයෙන්ම මේක පේන්නේ. දැන් ඒ කියන්නේ දැන් බොහෝ විට බොහෝ දෙනෙකු තුල මේ විරතිය බලවත්සේ උපදිනවමයි කියලා කියන්නට අමාරුයි. එහෙම අමාරුයි කියන්නේ බොහෝ දෙනෙකු තමන් සමාදන් වූ ශික්ෂාපදය අනුව පිළිපැදීම
ඒ අවස්ථාව පැමිණි කල්හි කරන්නේ නැහැ. බොහෝ දෙනෙක් සමාදන් වෙනවා. සමාදන් වෙනවා. ඒ පිළිපදින්නට අවස්ථාවක් වෙනවා. හැම අවස්ථාවෙදීම පිළිපදිනව නෙවෙයි. දැන් අපි මෙහෙම ගනිමු. අපි හැමතිස්සෙම කතා කර කර ඉන්නේ. නෑ. කතා කර කර ඉන්නව නෙවෙයි හැමතිස්සෙම. එහෙම කතා කර කර ඉන්නවා නම් තමයි ඇතන් විටක බොරුවද කියවෙන්නට පුළුවන් වන්නේ. නේ? මම කතා කර කර ඉන්නවා. ඉතින් ඔහේ බොරුත් කියනවා. හැබැයි කියන අර මුග්ග සුප්පතාව කියලා කියන්නේ වික්ෂුන් වහන්සේ පිළිබඳව දක්වන තැන්වල තියෙනවා මුග්ග සුප්පතාව කියලා. මුග්ග සුප්පතාවය කියන්නේ හරියට මුං ඇට වගේ. තැම්බිච්චක් තිබෙනවා, තැම්බිලි නැති ඒවා තියෙනවා. ඒ වගේ බොරුත් කියනවා, හැබැයි කියනවා, ඔක්කොම කියනවා. ඇයි මේ තොරතෝංචියක් නැතුව කතා කරන නිසා. තමන්ම දන්නේ නැහැ මොකක්ද තමන් කියන්නේ කියලා. සමහර විට. එහෙම වෙනවා. සමහර විටක සමහර තවත් කෙනෙකුට බනිනවා. ඔය ඔක්කොම එක අතරේ ඔක්කොම කියනවා. ඒ මිනිත්තු 5ක් 10ක් කතා කරුවාම ඒ තැනත්තා සමහර විටක මුළු ලෝකෙම ගැන ඒ ටික වෙලාවේ කතා කරනවා. ඒ වගේ දේවල් කියනවා. ඒ මොකද? සැලකිලිමත් සිත, සැලකන්නට බැරි බව, තන්පත් බවක් ඇති කර නොගත් හේතු. එහෙම වෙනවා. අන්න එහෙම වුණාම ශික්ෂාපද ගැන නෙවෙයි මේ විදිහට මතක් වෙන්නේ. ශික්ෂාපද ගැන කොහොමදවත් මතක් වෙන්නේ නැහැ. ඔහේ කියන. ඒ කියාගෙන යන විට එතන බොරුත් තිබෙනවා. ඇතන් විටක කේලමකටත් අහු වෙන්නට බැරි නෑ. ඔය අතරේ කියන්නට පුළුවන් අසුවලා ඔබට මෙන්න මේ විදිහේ එකක් කිව්වයි කියලා. එහෙමත් වෙනවා කේලමකුත්. ඉතින් නිෂ්ඵල කතා නම් අනන්තයි අප්‍රමාණයි කියන්නට ඕනේ. කාටවත් වැඩක් නැති කතා තිබෙනවා. ඒවත් කියවෙනවා. හිස්බස් කියන ඒවත් කියනවා. ඉතින් ඔය අතරේ පරුෂ වචනත් කියවෙන්නට බැරි නෑ. නේ? පරුෂ වචනේ කියන ඒවා අපි නිකන් වචන වශයෙන් කිව්වොත් කාට හරි ගුණා කියලා කිව්වත් ඒක පරුෂ වචනයක් නේ. ගුණා කියලා සමහරුන්ට කියනවා. බල්ලා කියලා කියන්නේ. ඒවා සමහරු ඒතරම් පරුෂයි කියලා ගත්තේ නැති උනාට ඒවා පරුෂ වචන. ඒවානේ බණ පොතේ සඳහන් වන්නේ ගෝනෝසි, ඔට්ටෝසි, අජෝසි, ගුණාය, එළුවාය මේ ආදි වශයෙන් ඔට්ටෝ කියන්නේ ඔටුවාය. එහෙම ඒ පරුෂ වචන ඒවත් කියවේ. මෙන්න මේ විදිහේ සීමාවක් නැති දේවල් කියවෙනවා. මේ Taman තන්පත් නුණු හේතු වෙන්නේ. තන්පත් වීමට අර සිහිය ඕන. කතා කරනකොට තිබෙන්නට ඕනනේ. මොනවද Taman කතා කරන්නේ? මොනවද Taman කියන්නේ? මේ කියන දෙයින් කාටද වැඩක් වන්නේ? මට වැඩක් නේද? අහන කෙනෙකුට වැඩක් වේද? නිෂ්ඵල කතා නම් ඕනේ නැහැ. ඊට වඩා හොඳයි නිශ්ශබ්දව ඉන්නේ. නිශ්ශබ්ද. සමහරු හිතන්නේ නිශ්ශබ්දව ඉඳින එකත් හොඳ නැති එක. ඒක ඇත්ත. නිශ්ශබ්දව ඉඳින එක මෞන වෘතය කියන එක බුද්ධ ධර්මයේ අනුගමන එකක් නෙවෙයි. කතා කළ යුතු අවස්ථාවේදී කතා කරන්නට ඕන. කතා කළ යුතු අවස්ථාව. නමුත් කතා කළ යුතු අවස්ථාවේදී කතා කරන්නේ කුමක්දයි කියලා තේරුම් ගන්නට ඕන. තේරුම් ගන්න. මෙන්න එහෙම අවස්ථාවලදී Taman අවදිව කියන්නේ සිහියෙන් යුතුව සිටිනවා නම් මේ විරතියෙන් යොදා ගන්නට පුළුවන්. ඒ අවස්ථාව. විරතියෙන් යොදා ගන්නට. බොරුවක් කියන්නට සමහර විටක අවස්ථාව එන්නට බැරි නෑ. බැරි නෑ. එහෙම නැත්නම් ඒ බොරුව නොකීමෙන් සමහර විටක තමන්ට පැවරුණු දෙයක් නොකලා වෙන්නටත් පුළුවන්. එහෙම අවස්ථාවකදී සමහර විට කෙනෙක් බොරුවක් කියන්නට පුළුවන්. ඒකෙන් බේරෙන්නට වගේ. එහෙම අවස්ථාවවලදී තමන් සිහිය ඇතිව ඉන්නට ඕන. බොරු කියන්නට නෙවෙයි තියෙන්නේ. නේ? බොරු කියන එකේ තියෙන අමාරුව මොකක්ද? බොරු ටොංගමින් කියන්න බැරි යවන කෙනෙකුට. නේ? සත්‍ය හිතනවායි කියන එකනේ අමාරු වැඩ. නේ? සමහර විටක සමහරෙක් තමා බොරු කියනවා පවණක් නෙවෙයි. අනුන්වත් ඊට සම්බන්ධ කරගන්නවා. අනුන්වත් ඊට සම්බන්ධ කරගන්නවානේ. තමාන්ටයි මේ බොරුව කියන්නට ඕන. නමුත් Taman යන්නේ නැහැ ඉදිරියට. වෙන කෙනෙක්ව දාලා ඔහු ලවා බොරුව කියවන. ඒ Taman කීවත් ඔහු ලවා කියෙව්වා. Taman බොරුකාරයෙක් වෙන එක ඒ නිසා වළකින්නේ නැහැ. සිදුවෙන්නේ. උනේ මොකද්ද? Taman අකුසලයක් කරන අතර අනුන් ලවාත් අකුසලයක් ඇති කරනවා. ඔහු ලවාත් කරනවා එක. ඒකයි වෙන දේ. ඉතින් ඒ නිසා අපිට තිබෙන්නට ඕන
අප පමණක් නෙවෙයි සැලකින් බේරෙන්නට ඕනේ නේ. වරදින් වළකින්නට ඕනේ අපි පමණක් නෙවෙයි. අපි අන්‍යයන්ව වළක්වන්නට ඕනේ. ඒ නිසායි සීලය පිළිබඳව කතා කරනවා කියන්නේ. සීලෙහි ගුණ කියන්නට ඕනේ. සීලය පිළිබඳව කතා කරන්නට ඕනේ. සිල්වත් භවයේ අගය කියන්නට ඕනේ. එහෙම කියා අන්‍යයන්වද සිල්වත් භවෙහි යොදවන්නට ඕනේ. දුස්සීලව ඉන්නවයි කියන එක කාටද අමාරු? ලෝකෙහි දකින්නට තිබෙන්නේ ඒ. එක කරුණක් හිතා ගන්නට ඕනේ. මේ සීලය පිළිබඳව බොහෝ විට කතා කරන අවස්ථාවලදී ඒක දුස්සීලයට නරක කතාවක් කියලා එනවා. එහෙම කියනවා බුදුහාමුදුරුවෝ වදාරලා තිබෙනවා. දුස්සීලස්ස සීල කතා දුක්ඛතාත. දුස්සීල තැනැත්තාට සීලය පිළිබඳව කරන කතා නරක කතාවක්. මොකද ඔහුට ඒක කනට මේ උලකින් අනිනවා වගේ වෙනවා. ඒ සීලය පිළිබඳව කරන කතාව. එහෙම නේ අපි කවුරු වුණා. අපි කාටවත් වැරදි සිදු වෙන්නට පුළුවන්. වැරදි කරන බව ඉක්මවා සිටින තත්වයක අය නෙවෙයි අපි කවුරුවත්. අපි තාම සාමාන්‍යයෙන් කියනවා නම් කිය යුතු තිබෙන්නේ පුතුජන කියන සංඛ්‍යාවෙහි සිටින අය බොහෝ සෙයින් අපිට ලැබෙන්නේ. කලාතුරකින් ටික ඉහළට ගිය අය ලැබෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් සාමාන්‍ය තත්වයේ ගැන සැලකතොත් ප්‍රත්‍යජන තත්වෙහි සිටින අය. ඒ පුතඥයා කියන්නේ පුතු කිලේශේ ජනිත. බොහෝ නිකන් එකක් දෙකක් නෙවෙයි. බොහෝම පළ කෙලෙස් අකුසල ධර්ම උපදවන సంతානයක් ඇති කෙනෙක්. ප්‍රත්‍යඥයා පුතු කිලේශේ ජනිත. ජනිත කියන්නේ උපදවයි. කෙලෙස් උපදවනවා. එක එක නොයෙක් වර්ගී. ඒ කිසිදු සීමාවක් නැහැ. දැන් අපිට අහන්නට ලැබුණු කවුරු හරි Tamanගේ අම්මාව මැරුවයි කියලා. තාත්තව මැරුවයි. ඉතින් අපි එකලාම දන්නවනේ ඒ කවුද එහෙම කළේ කියලා. ඒ ප්‍රත්‍යඥයෙක් එක කෙනෙක්. ප්‍රත්‍යඥයෙක් මවව මරන්නේ පියාව මරන්නේ. ආර්යයෙක් කවදාවත් කරන්නේ නැහැ ඒක. ආර්යයෙක් වතින් කවදාවත් සිදුවන්නේ නැති දෙයක්. එහෙම තත්වයක් තිබෙනවා හැම ප්‍රත්‍යඥ సంతානයකම. සමහර විටක අපි මේ වර්තමානයේ එහෙම ඉඳගෙන මුගලන් මහරහතන් වහන්සේක ජීවිතයකදී තමන් වහන්සේගේ ඒ જાතියේ මව්පිය දෙදෙනාට කළ අතවරය ගැන අහන්නට ලැබුණාම බලවත්සේ කම්පා වෙනවා. කම්පා මෙහෙමත් කළා හිතා ගන්නට අමාරුවක්. නෑ ඒකේ කිසිදු අමාරුවක් නෑ හිතන්නට. මොකද ප්‍රත්‍යඥව සිටි. ඒ දෝෂය දකින්නට ඕනේ. ඒ දෝෂය තමන් දකින්නට ඕනේ අනුන් කෙරෙහි නෙවෙයි. තමා කෙරෙහි දකින්නට ඕනේ. තමා ළඟ මේක තිබෙන බවයි දකින්නට ඕනේ. මේ අරයා මෙහෙම කරනවායි කියලා හිතන්න නෙවෙයි තියෙන්නේ. තමා කරනවායි කියලා. තමාට මේ අකුසල ගති උපදිනවා. ඒ తත්වයේ ඇති කෙනෙක් තමා. ඒ නිසා මොකද කළ යුතුද තිබෙන්නේ? ඒකට අවස්ථා නොදිය යුතුයි. ඒ නිසා තමන්ට හැමතිස්සෙම එහෙම තමන් මේ ජීවිතේ පවත්වන්නේ අපි ජීවත් වන්නේ තනිව නෙවෙයි. සමාජයක ජීවත් වන්නේ. ඒ සමාජයක ජීවත් වන අපට සමාජයේ සමග සම්බන්ධකම් පවත්වන්නට තිබෙනවා. කතා බහ කරන්නට තිබෙනවා. ගනුදෙනු කරන්නට තිබෙනවා. නොයෙක් ඒවා තිබෙනවානේ. ඒ හැම එකකදීම තමා බේරින්නට ඕනේ. පරිස්සම් වෙන්නට ඕනේ. අකුසලයට නොවැටෙන්න. තමන් බේර. අනිත් එක තමන්ට සම්බන්ධව තමන් සමග කටයුතු කරන අය සිටින්නේ. ඔවුනුදු ඒ අකුසලයෙන් වළක්වන්නට ඕන. තමන් බේරෙන්නටයි කියලා ඔවුන් ලව අකුසල් කරවන්නට ලෑස්ති වීම ඒක ශිෂ්ට සත්පුරුෂ ගතියක් නෙවෙයි. සත්පුරුෂයා නම් තමාත් වළකින අතර අන්‍යයන්ගේ වරදින් වළක්වන. ඒකයි සත්පුරුෂ ගතිය. ඒකයි කල්යාණ මිත්‍ර ගතිය. එහෙම කරන්න අපි පුරුදු වෙන්න. මොකටද අපි මේ අභිධර්මයේ ඉගෙන ගන්න. සිත් පිළිබඳව ඉගෙන ගන්න. චෛතසික පිළිබඳව ඉගෙන ගන්න. මම චිත්ත චෛතසික ගැන හොඳටම ඔක්කොම දන්නවා දැන් කියලා. මේ දැපෙන්න නෙවෙයි. තින්දෙන්න, ඉදිවෙන්න ඒකට නෙවෙයි. මේ අපට මඟ පෙන්වන්නට මේ ඕන කරලා තියෙනවා. අපට යා යුතු මඟක් තිබෙනවා. ඒ මඟ පෙන්වීමටයි අපට මේවා පිළිබඳ දැනීම ඕන කරන්නේ. එතකොට
තමන්ගේ සිතෙහි මේවා පිළිබඳව යම් අවස්ථාවකදී මේවා උපදිනකොට මේවා පිළිබඳව තමන් නොදැන සිටියොත් ඒකේ වරදකුත් දකින්න එකයි. ඒකේ වරදක් තිබෙනවයි කියලා පේන්නෙත් නැහැ. සමහර විටක එහෙම අහන්නටත් බැරි නැහැ. මොකද ඒකේ වරද කියලා අහන්නට බැරි නැහැ. තමන් කලේ වරදක්. තමන් කී දෙයක්ම වැරදි. ඒත් තමන්ම ඒක කෙනෙක් පෙන්වා දෙනකොට විනත් අහන්නට බැරි නේ. මොකද ඒකේ තියෙන වැරද්ද? මොකද ඒකේ තියෙන වැරද්ද කියලා තමන් දකින්නේ නැත්තේ. තමන් මේ වැරද්ද පිළිබඳව දැනගෙන නොසිටිය හේතු වෙන්නේ. ඒ නිසා දැනගන්නට ඕනේ. සමහරු හිතනවා දැනගත්තම තමන්ට කරන්න බෑනේ ඒවා. ඒකන්ට ඔක නොදැන ඉන්න එකම හොඳයි. එහෙමත් හිතන අය සිටිනවානේ. එහෙම නොදැන ඉන්න එකම වඩා හොඳයි. ඔක දැනගත්තොත් හැමතිස්සෙම ඕක තමන්ට පීඩා කරනවානේ. ඒකට නොදැන ඉන්නේ නැහැ. තමන්ට මම කියන්නේ නැහැ මේ කරන්නේ කියලා. තමන්ට කරන බව හෝ නොකරන බව ඒ තමා විසින් තෝරාගත යුතු දෙයක්. ඒ කාරණය හරි හැටියට දැනගන්නා බව තමාට බොහෝ කල හිතසුව පිණිස පවත්නා දෙයක් වෙනවා. ඒ මොකද තමන් කරුණ හරි හැටියට දැනගත්තොත් එවේලේම නැත්නම් ඒ ටික දවසකින් ළඟදී ඒ අනුව පිළිපැදීමක් තමා නොකලක් හැකි අවස්ථාවකදී තමන් එලෙස පිළිපදින්නට පෙළඹෙනවා. අදිෂ්ඨාන කරගන්න. එහෙමයි. මදන්න සමහරු මට කියා තිබෙනවා තමන් කරන ආරක්ෂාව හේතු කොටගෙන ශික්ෂාපද පහෙන් හතරවෙනි ශික්ෂාපදය නම් ආරක්ෂා කරන්නට බැහැ. ඉතින් මම සමහර විටක දීම කිව්වව මම අහනවා. ඇයි බැරි? මම කරන්නේ කම්පැනියට බඩු ගැනීමයි විකිණීමයි. බඩු ගන්නවා. ඉතින් කම්පැනියට බඩු ගන්නකොට බොහෝම ලාභයට ගන්නට ඕන. ලාභයට. ඉතින් මේ දෙනා කියන එකම જાතිය අපි කියමු රබර් කියලා. රබර් කියනවා. ඉතින් ගෙනාවම මෙයා ගන්න නිලධාරියා එයා කියනවා දෙන්නුවාම මේ හොඳම රබර්. මේකයි නිල කියලා. එයා ගන්න. ඒ ගාන්ට දෙන්න බැරි එක. තේරෙනවද මේ ගොඩ? ඔය ගාන්ට තමයි ගත්තේ. ඒ බොරු කියන්නේ. ඒ කියන්නේ බොරුව. එහෙම අරගෙන ඉතින් කම්පැනියට ලක්ෂ ගණන් ලාභ වෙන්න. ඉතින් Tamanටත් ඒ වාසි වෙනවා. කම්පැනියටත් හොඳයි. Taman දියුණුවක් Tamanගේ කියනවනේ අර තත්ත්වයෙන් උසස් කරනවානේ. ඒකත් ලැබෙනවා. මේ ඔක්කොම ලබා ගත්තේ බොරු කියලා. බොරුව කිව්වා. එදී අන්නේ ඒකයි තමාගේය කියලා. ඒක තමාගේ එයා සලකන හැටියට දියුණුව. වර්තමාන ආර්ථික වශයෙන් දියුණුව. ඒ සඳහා තව මොකක්ද කළේ? කළේ බොරු කියන එකනේ. බොරු කියන එක. ඒ බොරු කීමේ කියන එක නිහින කර්මයක් කියලා පෙන්නනවා. නේ? ඒක තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුරු විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාර්යං. මේ එකම ධර්මයේ වෙන සත්‍යය ඉක්මවලා බොරු කියන තැනැත්තාහට ඔහු පරලෝක පිළිබඳ අපේක්ෂා අත්හල කෙනෙකු බැරි. මොකද බොරු කීම නිසා පරලෝක දුක ලැබෙන බව දන්නවා. ඒ කියන්නේ එහෙම විශ්වාසයකුත් නැති නිසා ඒක අත්හැරපු කෙනෙක් ඔහු බොරු කියනවා. එබැවින් ඔහුට කළ නොහැකි පාප කර්මයක් නැත්තේය කියලා. ඕනෑම එකක් කරන්නට පුළුවන්. ඕනෑම එකක් කරන්න. අර එපමණක් නෙවෙයි. මේ බොරුව ගැන එපමණක් නෙවෙයි අප සලකනකොට මේ ශික්ෂාපද සියල්ල. ඒ ශික්ෂාපද ආරක්ෂා කරන විට මේ කරුණ වෙනවා නොරකීමට හේතු වෙන. සමහර විටක බොරුවක් කීම අත්‍යවශ්‍ය කාරණයක් හැටියට Tamangeම නෑයන්ට පෙරෙන්නට බැහැ. මේ වෙලාවේ තිබෙන්නේ ලොකම බොරුවක් කියන එකයි. නැත්තම් බේරීමක් නෑ. ඒක කියන්නට ඕන කියලා සලකන්න. කියන්නට ඕන. ඉතින් එහෙම කියන්නට ලෑස්ති වෙනවනේ. එහෙම කියනවා. මොකද කියන්නේ? මේ අවස්ථාවේ බේරෙන්නට තනගන්නට.
ඉතින් ඒක දක්වනවා කෙනෙක් ලාභ හේතු කොටගෙන බොරු කියන. යසස හේතු කොටගෙන බොරු කියන. අත්ති සීලං ලාභ පරියන්තං, අත්ති සීලං ඥාති පරියන්තං, අත්ති සීලං යස පරියන්තං, අත්ති සීලං ලාභ යස ඥාති ඕ විදිහේ කරුණු නිසා ඒවා ඉක්ම ඒවා තමයි සීමාව. න්‍යාය නිසා බොරු කියන. පව් කරනවා. න්‍යාය නිසා සතුන් මරන්නත් පුළුවන්. මම මිනිසුන් මරන. බොරු කියන. හොරකම් කරන. ඒ විදිහේ පාප කර්ම ඥාතිය නිසා කරන. ලාභය නිසා කරන. යසස කියන්නේ නිකන් අමුතුවෙන් ලැබෙන කීර්තියක් තියනවානේ. සමහරු බොහොම කැමතිනේ කිසි බයක් නැති මිනිහා ඕනෑකට ඉදිරියට යනවා කියලා හරි නම ගන්න කැමති. එහෙම වුණාම මේ ඉදිරියට යා යුතු දේවල් තිබෙනවා. එහෙම නෙවෙයි. පාප කර්ම වලත් ඉදිරියට යන්න. ගිහිල්ලා මේ පාප කර්මය කරනවා. කිසි බයක් නැති කෙනෙක් හැටියට ඒ ඔහුගේ සමාජය අතර ඔහුට ලැබෙනවා කීර්තියක්. දැන් එහෙමනේ ඔය බොහෝ වැඩි කරන මිනිස්සු ඉන්නවානේ. ඔවුන් අතර ඔහු මේ නමක් ගත්ත කෙනෙක්. ඒකට වැරදි කරනවා. අන්න එහෙම තත්ත්වයන් ලෝකෙ තිබෙනවා. නමුත් ඒ හැම අවස්ථාවකදීම සිතෙන්නට බලන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ කෙනෙකුට මොනවාද මේ උපදනා සිත් මේ අවස්ථාව. ඒ කිරීම වශයෙන් උපදනා සිත් මොනවාද? ඔක්කොම අකුසල් සිත්. අකුසල් සිත්. ඉතින් මේ අකුසල් සිත් වල අඤ්ඤ සමාන කියන මේ චෛතසිකය දෙනවා. අකුසල් ඒවත් එතකොට. ඒවත් අකුසල ධර්ම. ඉතින් අකුසල්ය කුසල්ය කියන මේ දෙක පිළිබඳව වඩාත්ම දැන ගැනීම ඕන කරනවා. මක් නිසාද? විපාක කියන ඒවා කෙරෙහි අපට දැන් දැක්විය හැකි බලයක් නැහැ. විපාකය කියන්නේ කර තිබෙන අකුසල හා කුසල කියන මේවා නිසා ලැබෙන දෙයක්. කුසල් අකුසල් කියන දෙක පිළිබඳව ඒවා අකුසල් ඇතිවීම වැළැක්වීම නැවැත්වීමක් කුසල් උපදවා ගැනීමක් කළ හැකියි. ඒකට සිහිය තිබෙන්නට ඕන. අකුසලයකට අවස්ථාවක් ලැබෙන කල්හි සිහියෙන් යුතුව සිටිතොත් අකුසලයෙන් වළකින. අකුසලයෙන් වළකින. ඒ වගේම තමයි කුසලයක් කරන්නට, පිනක් කරන්නට, ධනක් දෙන්නට, සීලයක් රකින්නට අවස්ථාවක් එළඹි කල්හි එරේලේද Taman සිහියෙන් යුක්තව සිටිතොත් ඒ කුසලය කරගත හැකියි. ඒ දෙකම බැරි වෙනවා. ඒ කියන්නේ අකුසලයෙන් වළකින්නටත් බැරි වෙනවා. කුසලෙහි යෙදෙන්නටත් බැරි වෙනවා. කෙනෙක් සිහිය නැතිව නම් ඉන්නේ. සිහිය නැති. ඒ නිසා කුසලයක් කරන්නට අවස්ථාවක් පැමිණි කල කෙනෙකු සමහරුන්ට මග හැරිලා යනවා. පස්සේ මතක් වෙන්නේ. මට ඒ වෙලේ මේකට සම්බන්ධ වෙන්න තිබුණා. මට යමක් දෙන්න තිබුණා. මට ඒක අමතක වුණා. ඉතින් එහෙම වෙන්නේ ඒ අවස්ථාවේදී සිහිය පැවතුනේ නැහැ. අනේ නිසා මේ අප ඉගෙන ගන්න ඒවා අහසේ තිබෙන දෙයක් පිළිබඳව නෙවෙයි. නේ? අපි ඉගෙන ගන්නේ අහසේ තිබෙන දෙයක් පිළිබඳව නෙවෙයි. අප ඉගෙන ගන්නේ අපම පිළිබඳව කිව්වට වරදක් නෑ. ලෝක ව්‍යවහාර වශයෙන් කතා කරන විට. මේ දැනගන්නේ කාගෙනද? කාගෙනද දැනගන්නේ? අපි මේ චිත්ත චෛතසික පිළිබඳව මේ කතාව ඒ චිත්ත චෛතසික පිළිබඳව කතා කරන විට ඒ චිත්ත චෛතසික කියන්නේ කාහට උපදනා දේද? අපි එකිනෙකාට කියත හැකි මට උපදින හේවයි. මා තුල ඇතිවන දේ. සමහර විටක මායි කියා ගන්නා දේවල්. මමය කියා ගන්න දේවල් ඒවනේ. ඒ කුසලුත් මමයි කියලා ගන්නවා, අකුසලුත් මමයි කියලා ගන්නවා. එහෙම නැත්නම් ඒ කුසල් මගේයි කියලා ගන්නවා, ඒ අකුසල් මගේයි කියලාත් ගන්නවා. ඒ අකුසල් මගේයි කියලා ගන්න අවස්ථාවවලදී, මමයි කියලා ගන්න අවස්ථාවවලදී ඒවා පිළිබඳ ඒ පහත් කොට දැකීමක් නැහැ. ඒවත් අවශ්‍යයෙන්ම කරන්නට තිබුණු, ඇති කරගත යුතුව තිබුණු දේ හැටියටමයි දකින්නේ.
නේ අපි ඒවා පිළිබඳව හරි හැටියට දැනගත් කල්හි අපට පුළුවන් ඒ අවස්ථාවලදී උපදනා වූ ධර්මයන් වශයෙන් බලන්න. ධර්මයන් වශයෙන් දකින්න. එහෙම ඒ දැනීම ඇති වුණොත් හෙට කියනකොටම සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති කියන එක Tamanට හොඳට වැටහෙනවනේ. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති මේ කියා තිබෙන්නේ ලෝභ මූල සිත් ගැන. ඒ ලෝභ මූල සිතක් කවර හෝ අවස්ථාවකදී උපදීද ඒ උපදින අවස්ථාවේදී එය සරාග සිතක් වශයෙන් වෙන්කොට දකි. වෙන් කරලා දැක ගන්න. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. ද්වේෂයෙන් යුක්ත වූ සිතක් තරහෙන් යුක්ත වූ සිතක්. තරහෙන් යුක්ත වූ සිතක් බව දැනගන්න. ඒ තරහ වේ කියන එක, ද්වේෂය කියන එක නොඑක් තරාතිරම් වලින් ඇතිවන්නේ. නොඑක් තරාතිරම් වලින්. ඊතාසියුම් තාම දුර්වල තත්වයේ පවත්නා ද්වේෂයේ තිබෙන. බොහෝම ප්‍රබල ද්වේෂයේ තිබෙන. ඒ කොයි ද්වේෂයේ වුවත් උපදින්නේ ද්වේෂ මූල සිතෙහි. ඉතින් ඒ නිසා ද්වේෂ මූල සිතේ තිබෙනවා තරාතිරම. බොහෝම දුර්වල ද්වේෂයෙන් යුක්ත වූ සිත දුර්වල ද්වේෂ සිත. ප්‍රබල ද්වේෂයෙන් යුක්ත වූ සිත ප්‍රබල ද්වේෂයෙන් යුක්ත වූ සිත. දුර්වල ද්වේෂයෙන් යුක්ත වූ සිතෙහි යම් නොමනාප ගතියක් පමණක් ඇති වුණා. එච්චරයි හිතේහාම. බලවත් වූ දුම්නසින් යුක්ත වූ සිතෙහි ද්වේෂයෙන් යුක්ත වූ සිතේ තව කාගේ හරි ජීවිතයක් නැති කරලා දාන්න. ඒ වගේ තරාතිරම්. ලෝභයත් එහෙමයි. ලෝභයත් එහෙමයි. සමහර විටක ලෝභයක් කෙනෙකුට උපදින්නට පුළුවන්. බොහෝම අඩු තත්වයේ ශක්ති වශයෙන් සැලකෙන විට ලෝභයක්. සමහර විටක කෙනෙකුට ලෝභයක් උපදින්නට පුළුවන්. එහි තිබෙන උත්සන්නතාව කෙබඳු දෙයක් කියනවා නම් ඒ තනත්තාට ඒ ලෝභයෙන් යුක්ත වූ සිත් නැවත උපදින අතර සමහර විටක ඒ තනත්තාට නිදා ගන්නටත් බැරි වෙනවා. නිින්ද යන්නේ නැහැ. එහෙමත් කියනවා. ඒ වගේ ඒ තරාතිරම් තියෙනවා. එහෙම කොයි තරාතිරමක සිතක් වුවත් ඒ සිත පිළිබඳව වෙන් කර ගන්නට පුළුවන් බව අපට පිළිෙන්නට ඕන. අකුසල් සිත අකුසල් සිතක් හැටියට. කුසල් සිතක් හැටියට දකින්නට පුළුවන් කම තියෙනවා. ඒ අකුසල් සිතේ මේ ලෝභ මූල සිතක්, මේ ද්වේෂ මූල සිතක්, මේ මෝහ මූල සිතක් කියලා වෙන් කර දැකීමට පුළුවන්කම තිබෙන්නට ඕනේ. කුසල් සිතේ මේක ඥාන සංප්‍රයුක්ත සිතක්, මේක ඥාන විප්‍රයුක්ත සිතක්. ආදි වශයෙන් වෙන් කර ගන්නට පුළුවන්කමක් තිබෙන්නට ඕනේ. අන්න එහෙම ඒවා Taman වෙනුවෙන් වෙන කාටවත් ඇති කර ගන්නට පුළුවන් තත්වයක් නෙවෙයි. තමන් විසින්ම උපදවා ගත යුතු දෙයක්. ඉතින් අපි ප්‍රඥාව ගැනයි පසුගිය දිනේ කතා කළේ. මේ කියන ලද කරුණු පිළිබඳව යමෙක් ඒ තරමින්ම දැනගන්නවා නම් ඒ දැන ගැනීම නිසා ඒ දැනත්තා තුළ ඇතිවන්නේ කුමක්ද? ප්‍රඥාව. ප්‍රඥාවයි ලැබෙන්නේ. ඒ ප්‍රඥාව ඥාන කියලා දක්වනවා. මේ ඇසීම නිසා මේ පිනතුන් තුළ ඒ ධර්මයන් පිළිබඳව ඇතිවන්නා වූ ඥානයට තමයි කියන්නේ සෝතාවධානේ පඤ්ඤා සුතමේ ඥානං. සෝතාවධානේ පඤ්ඤා සුතමේ